අපි වෙමු සිරිලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි දරුවනේ. ඉතින් අපේ පුතාලා එහෙමනම් සෝදානම් විශේෂයෙන්ම බුද්ධ චරිතය කියන පොතේ බුද්ධ චරිතය කියන පොතේ අපේ අවසානම පාඩම පටන් ගන්න. එක පැත්තකින් බැලුවොත් සතුටුයි නේ. ඇයි දන්නවද? දැන් බුද්ධ චරිතයේ පොතේ ටික කලා. අපේ පුතාලත් හොඳටම ඒ පිළිබඳව හොඳට විමසලා බලලා හොඳට නේ දැන් ඔක්කොම මේ බුද්ධ චරිතයේ පොත ගත්තාම ඔක්කොම ටික හැම පාඩමක් වගේම අපේ පුතාලා දැන් බලලා අහලා ඉගෙනගෙනයි තියෙන්නේ නේද? දරුවනේ මේ වෙලාවේදී අපි සූදානම් වෙන්නේ විශේෂයෙන් බුද්ධ චරිතයේ පොතේ අවසානම පාඩම කරන්න. මම අර කලින් කිව්වා වගේ එක පැත්තකින් සතුටක් දැනෙනවා. මොකද ඕනම දෙයක එහෙම එකක් අපිට තියෙනවා දරුවනේ. දැන් අපි යම්කිසි ක්‍රියාවලියක් යම්කිසි දෙයක් පටන් අරගෙන සාර්ථකව නිමා වෙනවා නම් අවසානයේ සිදු වෙනවා නම් ඒ සතුට කියා ගන්න බැරි තරම්. එක පැත්තකින් අපේ දරුවන්ට බොහොම සන්තෝෂ වෙන්න පුළුවන්. අපේ බුද්ධ චරිතයේ පොතේ අවසාන පාඩම නේද මේ අපි බලන්නේ නේද? අහන්නේ මේ කරන්නේ කියන එක. හොඳයි. එහෙමනම් දරුවනි අපේ දරුවෝ ටික ඔන්න දැන් මේ සූදානම් වෙලා ඉන්නේ බුද්ධ චරිතයේ පොතේ අවසාන පාඩම ඉගෙන ගන්න. ඉතින් දරුවනේ අවසාන පාඩම ඉතින් ලෙහෙසියෙන් පහසුවෙන් පිටු පෙරලා ගන්න පුළුවන්. එනමුත් අපේ දරුවන්ට අවසාන පාඩම හොයාගන්න අපහසුයි වගේ නම් පෙරලා ගන්න බලන්න දරුවනේ පිටු අංක 175 පිටු අංක 175 පෙරලා ගන්න බය නැතුවම පෙරලා ගත්තාම අපිට හමු වෙනවා 21 වන පාඩම බුදු සසුනේ උපාසිකාවෝ. හොඳයි. දැන් අපි මේ බුද්ධ චරිතයේ පොතේ මම අපේ දරුවන්ට ගොඩාක් වෙලාවලදී මම මේක සඳහන් කරනවා පැහැදිලි කරනවා. ඒකට හේතුව අපේ දරුවන්ට එක පහසුවක් අපේ දරුවන්ට ඒක ලේසි එහෙම කිව්වාම දරුවනේ බුද්ධ චරිතේ අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දැන් පාඩම මුළු සම්පූර්ණ පාඩම පොතම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝන්ගේ කාලේ සිදුවෙච්ච දේවල්නේ බුද්ධ චරිතයට එකතු වෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවන්ට පෙර ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ට කලින් ඒ ඉන්දියාවේ ජම්බුද්වීපයේ තිබුණු ඒ කියන්නේ බුද්ධ කාලීන ಭಾರತයේ බුදුහාමුදුරුවන්ට පෙර විශේෂයෙන්ම ඒ කොටසෙදී අපි ආගමික වශයෙන් ආර්ථික වශයෙන් දේශපාලනික වශයෙන් පාඩම් 4ක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඉතුරු පාඩම් එහෙමත් නැත්නම් පාඩම් 21කින් 4ක් අඩු කරාම ඉතුරු පාඩම් 17ෙම බුදුහාමුදුරුවන්ගේ මේ විශේෂ චරිතයන් පිළිබඳව අපි ඉගෙන ගන්නවා. එහෙමනම් දරුවනේ අපි පටන් ගත්තා නේද? 5 වෙනි පාඩම. ඒකින් එතෙන් සිට බුද්ධ චරිතේ පටන් ගත්තා. ඔන්න අවසන් කරන්නේ 21 වන පාඩමේ. එහෙමනම් දරුවනේ බුදුහාමුදුරුවන්ගේ මේ චරිතය බොහොම හොඳින් අපි ඉගෙන ගත්තා. මේ පාඩමට කලින් තියෙන පාඩමේදී බුදු සසුනේ උපාසකයන් පිළිබඳව ඉගෙන ගත්තා. මෙන්න මේ පාඩමේදී අපේ අවධානය යොමු වෙන්නේ බුදු සසුනේ උපාසිකාවන් පිළිබඳව. අපේ බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවකදී අපිට මතක් කරනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් උන්වහන්සේගේ චර්යාව හරියට
සැරියුත් මුගලන් අගසව් දෙනම වගේ තියෙන්න ඕන. ඒ කියන්නේ හැසිරීම, විධිය හැම දෙයක්ම ඒ කියන්නේ ಗುಣධම දියුණු වෙච්ච ඒ වගේම යමක් කරන්න පටන් ගත්තොත් ඒ අවසානයක් ඒ කියන්නේ අගසව් දෙනම වගේ සැරියුත් මුගලන් හාමුදුරුවෝ වගේ දෙන්න වගේ වෙන්න උත්සාහ කරන්න. භික්ෂුන් වහන්සේ කෙනෙක් නම්. ඒ වගේම භික්ෂුණීන් වහන්සේ කෙනෙක් නම් කවුරු වගේද? කේමා උප්පලවන්නා වගේ උත්සාහ කරනවා. ඒ වගේ තත්ත්වයකටපත් වෙන්න. ඒ වගේ උත්සාහ කරනලු ඒ වගේ තත්ත්වයකටපත් වෙන්න. ඒ වගේම දරුවනේ විශේෂයෙන්ම ශ්‍රාවක ශ්‍රාවිකා. එතකොට උපාසක එක් නම් කවුරු වගේද? චිත්තග්‍රහපතියාගේ මේ ධම්මික උපාසකතුමාගේ අන්න ඒ අය වගේ තත්ත්වයකටපත් වෙන්න උත්සාහ කරනලු. අනේ පිටිසුතුමා වගේ. ඒ විතරක්ද දරුවනේ? නෑ. උපාසිකාවක් නම් ඒ කියන්නේ උපාසිකාවක් නම් ඔබ උත්සාහ කරන හරියට කුජුත්තරා වගේ වේලුකණ්ඨකී මාතා වගේ අය වගේ උත්සාහ කරනලු ඒ වගේ තත්වයට ඉහළ තත්වයට යන්නට. එහෙනම් දරුවනේ අපේ බුදුහාමුදුරුවෝ විශේෂයෙන් බුදුජාන් වහන්සේගේ මේ සිව්වන පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වන පිරිසම ගත්තාම අපේ ශාසනය ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපේ අවධානය අපේ 21 වෙනි පාඩමේ අවධානය යොමු වෙන්නේ උපාසිකාවන් පිළිබඳව. එතකොට ඒ පාඩමේදී එහෙමත් නැත්නම් මේ පාඩමේදී අපි උපාසිකාවන් හැමදෙනා පිළිබඳව ඇත්තටම අපිට අවස්ථාවක් ලැබෙන්නේ අපිට උපාසිකාවන් 4 දෙනෙක් පිළිබඳව හමු වෙනවා. ඊට අමතරව උපාසිකාවන් ගොඩාක් ඉන්නවා දරුවනේ. මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වුණු ගොඩාක් දේවල් මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරපු ගොඩාක් දායිකාවන් උපාසිකාවන් සිටිනවා. ඒ සියලු දෙනාම මෙහිදී කතා නොකලත් විශේෂයෙන්ම කිහිප දෙනෙක් පිළිබඳව අපි කතා කරනවා. එහෙමනම් දරුවනේ අපි බලමු මුලින්ම අපි කතා කරන්නේ කවුරුන් පිළිබඳවද? හොඳයි. එහෙමනම් බලමු දරුවනේ අපිට මේ කාරණාව බලන්නකෝ. විශාඛා මහෝපාසිකා බලන්න දරුවනේ මුලින්ම අපි කතා කරන්නේ විශාඛා මහෝපාසිකා පිළිබඳව. ඊට පස්සේ කෝසල මල්ලිකා පිළිබඳවත්, සාමාවතිය පිළිබඳවත්, කුජුත්තරා උපාසිකා පිළිබඳවත් අපි කතා කරනවා. එහෙමනම් දරුවනේ මුලින්ම අපි විශාඛා මහෝපාසිකා පිළිබඳව දැනගමු. අපේ දරුවෝ බලන්නකෝ මේ කාරණය. හොඳට බලන්න. බුද්ධ ශාසනයේ දියුණුව සහ චිරකල් පැවැත්ම පිණිස විශාඛාවන්ගෙන් ඉමහත් සේවයක් සිදු විය. මේ නිසාම ඇය බුද්ධ ශාසනයේ දායිකාවන් අතර අග්‍රස්ථානය ලැබුවාය. දරුවනේ විශාඛා මහා උපාසිකා පිළිබඳව කතා කරනවා නම් පැය ගණනක් කතා කරන්න පුළුවන්. ඇය මේ ශාසනයට කළ මෙහෙවර, මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කළ මෙහෙවර අප්‍රමාණයි. අප්‍රමාණයි. ඉතින් ඇය දායිකාවන් අතර අග්‍රස්ථානයටපත් වෙනවා. දැන් හිතන්නකෝ දායිකාවන් එච්චර ඉඳිද්දී මුළු ජම්බුද්වීපයේම විශාඛා මහ උපාසිකා ඒ අතර අග්‍රයි. බලන්නකෝ දරුවනි. එතකොට අපේ පුතාලට හිතා ගන්න පුළුවන් විශාඛා මහ උපාසිකාව මේ බුද්ධ ශාසනයට කොතරම් නම් ඇයගේ ශ්‍රමය, ධනය වැය කරලා තියෙනවද කියන එක. හොඳයි. ඇය පිළිබඳව තව දුරටත් අපි කතා කරමු. අපේ දරුවන්ට බලා ගන්න පුළුවන් මේ විදියට. විශාඛාව අඟුරට බද්දිය නුවර මෙණ්ඩක සිටුවරයාගේ පුත් ධනංජය හා
සුමනා දේවියගේ දියණිය වූවාය. ඇය සත් හැවිරිදි වියදීම බුදුරජාණන් වහන්සේ බද්දිය නගරයට වැඩම කළහ. දරුවනි, විසාකා මහා උපාසිකාවගේ පියාණන් වහන්සේ තමයි කවුද? ධනංජය සිටුවරයා. ඇයගේ අම්මා මෑණියෝ කවුද? සුමනා දේවිය. එතකොට විශේෂයෙන්ම ධනංජය සිටුවරයාගේ පියාණන් කවුද? හොඳට බලන්න දරුවනි. මෙණ්ඩක සිටුවරයා. ඒ කියන්නේ විසාකා මහා උපාසිකාවගේ සීයා. ඔය මේ මෙණ්ඩක සිටුවරයා කියලා කියන්නේ දරුවනේ හරිම පින්වන්ත කෙනෙක්. සිටුවරයෙක්, මහා විශාල සිටුවරයෙක්. එතකොට මේ සිටුවරයා දරුවනේ පෙර එතුමා පිළිබඳව අපි කතා කරද්දී එතුමා පෙර භවයක එක්තරා භවයක ඒත් සිටුවරයෙක් වෙලා ඉන්න කාලයක එතුමාට ආරංචියක් එනවා ඉදිරියට නියං කාලයක්. එහෙමත් නැත්නම් දුර්භික්ෂ කාලයක් එනවයි කියලා. එතුමා එහෙම දැනගත්තයින් පස්සේ එතුමා පුළුවන් තරම් ධන දාන්නේ රැස් කරලා ඒ පුළුවන් තැන්වල ස්ථානවල ගබඩා කරනවා. දුර්භික්ෂේ ආවා, නීගේ ආවා, මිනිස්සුන්ට කන්න බොන්න නැති වුනහම අර මෙණ්ඩක සිටුවරයා එකතු කරපු දේවල් අරවෙන් අරන් දුන්නා. මිනිස්සුන්ට කන්න දුන්නා. දැන් ඉතින් ටික දුන්නා. දැන් ටික දැන් ඉතින් ඉවර වෙන්න යන්නේ. ඉතින් එක තැන්වල හංගපු දේවල් හංගපු කියන ඇතරම තමන්ට කන්න නෙමෙයි අවශ්‍ය වුණොත් සමහර අයට ලබා දෙන්න. ඉතින් දරුවනේ මෙණ්ඩක සිටුවරයා දවසක් හදිසි රාජකාරියකට ගිහිල්ලා එනකොට තමන්ගේ ස්වාමි දිනියට මතක් කරනවා මට පොඩ්ඩක් බඩගිනි, මට ආහාර ටිකක් ලබා දෙන්න. ඇත්තටම දරුවනේ ඒ වෙලාවේ බොහොම චුට්ටක් කියන්නේ හාල් ගත්තාම බොහොම චුට්ටක් තිබුණා. ඉතින් ඇයත් මොකුත් කිව්වේ නැහැ, අඩු බවක් කිව්වෙත් නැහැ. තියෙන හාල් ටිකම ඉව්වා. ඉව්වාම දරුවනේ ඇය කැම ටික පිළිගන්නකොටම ඒ වෙලාවේ දරුවනේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වඩිනවා පිණ්ඩපාතේ. ඒ වෙලාවේ වැඩියාම මෙණ්ඩක සිටුවරයා දෙපාරක් හිතන්නේ අර තමන්ට ලෑස්ති කළ තිබුණු කැම ටික බුදුහාමුදුරුවන්ට පසේ බුදුහාමුදුරුවන්ට පිළිගන්නවා. ඒකේ ආනිසංස බලෙන් අර පිළිගන්නපු වාජනේ තිබුණු ආහාරය කොච්චර බෙදුවත් අවසන් වුණේ නැහැ. බුදුහාමුදුරුවන්ට පූජා කළා. ඒ අයත් අනුභව කළා. ඒ වගේම මේ ගම් වැසියන්, නගර වැසියන් හැම දිනාටම ලබා දුන්නා. දුර්භික්ෂ කාලයේ අවසාන දක්වාම, නියගේ අවසාන දක්වාම ඒ අර වාජනේ තිබුණු ආහාර අඩුවක් වුණේ නැහැ. බෙදන්න පිරෙනවා. මෙණ්ඩක සිටුවරයා කියලා කියන්නේ එවන් උතුම් පින්වත් සිටුවරයෙක් දරුවනේ. එතකොට මෙණ්ඩක සිටුවරයා කියන්නේ කවුද? විසාකා මහා උපාසිකාවගේ සීයා. ධනංජය සිටුවරයාගේ තාත්තා. ඉතින් විසාකා මහා උපාසිකාවගේ මුතුන් මිත්තන් හරිම පොහොසත් අය. ඒ වගේම හරි පින්වන්ත අය. දරුවනේ අපිට බලා ගන්න පුළුවන් ඇය සත් හැවිරිදි විහිදීම බුදුරජාණන් වහන්සේ බද්දිය නගරයට වැඩම කළහ. අපේ දරුවන්ට මතකයිද පාණ්ඩව පර්වතේ පිණ්ඩපාතේ ගිහපු අවස්ථාවේදී ආරාධනාවක් කළා බිම්බිසාර රජතුමා අනේ තාපසේනි එහෙමත් නැත්නම් සිද්ධාර්ථ තාපසය ඔබ අපේක්ෂා කරන ඒ යම්කිසි තත්වයක් තිබේ නම් ඔබ යම්කිසි දවසක සත්‍ය සොයාගත්තොත් යම්කිසි දවසක ඔබ බුද්ධත්වයට පත් වුණොත් එහෙම ඔබ මගේ රාජ්‍යයට වඩින්න ඕන. අන්න එලායි පොඩි ආරාධනාවක් ලැබිලා තිබුණා. අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයෙන් පත් වුණාට පස්සේ හමු වෙන්නේ කොහෙද? බිම්බිසාර රජතුමා වෙන රජගහට වඩින්න. අන්න ඒ වෙලාවේ තමයි දරුවනේ ওই අවස්ථාව. එතකොට මෙණ්ඩක සිටුවරයා
ධනංජය සිටුවරයා බොහොම ලස්සනට ලොකු හොඳ පෙරහැරක් ලෑස්ති කරලා තිබුණේ. හොඳ පෙරහැරක් ලෑස්ති කරලා තිබුණේ. ඒතොර නගරේ කොහෙද දරුවනේ? බද්දිය නුවර. අන්න ඒ වෙලාවේදී විසාකා මහා උපාසිකා හරි පොඩි සත් හැවිරිදි. විසාකා මහා උපාසිකාවට අවුරුදු 7යි. ඇයත් පොඩි කාලේ කාන්තාවන් එහෙම නැත්නම් කුඩා දරුවන් 500ක් සමගම පෙරහැරට ගිහිල්ලා තියෙනවා. බලන්නකෝ දරුවනේ. හරිම වටිනවා. ඇයත් ඒ කියන්නේ ඇයගේ යාළුවන් 500ක් සමග ඒ පෙරහැරට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් දරුවනේ අපිට තවදුරටත් කතා කරගෙන යනකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදියට ඇය සමග කුඩා දැරියන් 500ක් එම අවස්ථාවේ බුදුරදුනට පෙර ගමන් පිණිස ගියහ. එහිදී ඇය බණ අසා එම කුඩා වියේදීම සෝවාන් වූාය. අන්න අපේ බුදුහාමුදුරුවෝ බද්දිය නුවරට වඩිනවා. ඒ වැඩම කරපු අවස්ථාවේ පෙරහැරක් ලෑස්ති කරලායි තිබුණේ. ඒ පෙරහැරේදී දැරියන් 500ක් සමගම විසාකාවත් ඉන්නවා එතන. ඇය ගමන් කළා. බුදුහාමුදුරු ධර්ම දේශනා කළා. ධර්ම දේශනාව අවසානයේ විසාකා උපාසිකාවට වයස අවුරුදු 7යි. ඇය සෝවාන් වුණා. බලන්න දරුවනේ හරිම වටිනවා. වටිනවා කියලා කියන්නේ ඇය පින්වන්තියක්. ඒ විතරක් නෙමෙයි ඇය පිළිබඳව තව දුරටත් අපිට කතා කරන්න පුළුවන්. අපි ටිකින් ටික ඒ කාරණාවන් කතා කරමු. බලන්නකෝ දරුවනේ. එවක බද්දිය නුවර සමෘද්ධිමත් නගරයක්ව පැවැත්තේය. එහි ධනවත් සිටුවරු 5 දෙනෙක් වූහ. දරුවනේ මේ ඒ 5 දෙනා පුළුවන් නම් හරි වටිනවා මතක තියාගමු. බලන්නකෝ. ජෝතිය, ජල, මෙණ්ඩක, පූර්ණක, කාකාවලි. එහෙමනම් දරුවනේ සිටුවරු 5 දෙනෙක් සමෘද්ධිමත්. එසේ මෙසේ අය එහෙම නෙමෙයි. ඉතින් දරුවනේ මේ නගරේ සිටුවරු 5 දෙනෙක්ම එසේ මෙසේ නෙමෙයි බොහෝම සම්පත්ති වෙච්ච. සමහර විට ඒ සිටුවරු දන්නෙත් නෑ Tamanට කොච්චර ධනය තියෙනවද කියලා. ඉතින් දරුවනේ මේ භද්‍රවති නගරේ බොහොම සමෘද්ධිමත් සිටුවරු 5 දෙනෙක්. හැබැයි ඒ වෙද්දී කොසල් රටේ පොඩි ප්‍රශ්නයක් එහෙමත් නැත්නම් කොසල් රටේ ඒ වගේ සිටුවරු හිටියේ නෑ. ඇත්තටම මොකද්ද වුනේ? ඒ පිළිබඳව පොඩ්ඩක් විමසා බලමු. අපේ දරුවන්ට බලා ගන්න පුළුවන් කොසල් රජුට එබඳු ධනවත් සිටුවරුන් නොහෙයින් සිටුවරයෙකු තම රාජ්‍යයට එවන මෙන් කොසල් රජතුමා බිම්බිසාර රජතුමාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව විසාකාවගේ පියා වූ ධනංජය සිටුවරයාට කොසල් රට පදිංචියට යාමට සිදුවිය. ඔහු සිය පිරිවර සහිතව ගොස් සාකේත නුවර වාසය කළේය. හරි වටිනා දරුවනි. දැන් කොසල් රජතුමා තමයි කෝසල දේශේ පාලනය කළේ. මගධ දේශේ පාලනය කළේ බිම්බිසාර රජතුමා. එතකොට මේ මාර කලින් සඳහන් කරපු සිටුවරුන් 5 දෙනා බොහොම සමෘද්ධිමත් අය. ඉතින් මේ අය ඇත්තටම කොහොමද තියෙනවනේ. හැබැයි දරුවනේ ඔය වෙද්දි කොසල් රටේ ඒ වගේ වැදගත් කියන අය සිටුවරු හිටියේ නැහැ. ඒ කාට කියන්නද? බැරිම තැන කොසල් රජතුමා මතක් කරනවා බිම්බිසාර රජතුමාට. බිම්බිසාර රජතුමනි, මම දන්නවා ඔබතුමාගේ රාජ්‍යයේ බොහෝ පෝසත් සමෘද්ධිමත් යමක් කමක් තියෙන සිටුවරු ඉන්නවා. හැබෑවටම කියනවා නම් ඉතින් අපේ රටේ නම්
මගේ රටේ නම් එහෙම කෙනෙක් නෑ අප්පා. මේ පුළුවන් නම් එක්කෙනෙක් විතර එවොත් හොඳයි කියලා කොසල් රජතුමා දැනුවත් කරනවා. ඒ වෙලාවේදී ධනංජය සිටුවරයාට කොසල් රටට යන්න අවස්ථාවක් ලැබෙනවා. ඔන්න එහෙනම් ඉතින් ධනංජය සිටුවරයා තමන්ගේ ඒ පිරිස සමග තමන්ගේ පිරිස දැන් සිටුවරෙක්නේ ඥාතීන් ඉන්නවා ඒ වගේම මිත්‍රයන් ඉන්නවා හැම කෙනෙක් සමගම කොහෙටද යන්නේ සාකේත නුවරට එනං දරුවනේ එහි පදිංචි වෙනවා මේ අය බලන්න දරුවනේ බොහොම ලස්සන කතාවක් මේක අපේ දරුවෝ බොහොම අවධානයෙන් අහන්න ඕන සවැත් නුවරට දැන් ඇත්තටම රජගහ නුවර ඒ කියන්නේ මගධේ සිට සවැත් නුවරට යන ගමන් තමයි දරුවනේ මේ සාකේත නුවර අපිට හමු වෙන්නේ. හරිද? සාකේත නුවර. අන්න එතනදී මේ අය පදිංචි වුණා. කවුද? ධනංජය සිටුවරයා, සුමනා දේවිය, විශාඛා මහා උපාසිකා. ඒ කියන්නේ ඇය ඒ වෙද්දි පොඩි. ඔන්න ඉතින් ඇය ටික ටික තරුණ වියට පත් වෙනකොට බලන්නකෝ. අපේ දරුවන්ට බලා ගන්න පුළුවන් මේ විදියට. අනුක්‍රමයෙන් යෝන් අවදියේ විසාකාව මහත් රූප සම්පත්තියෙන් යුක්ත වූාය. බලන්න දරුවනේ විසාකා මහා උපාසිකාව හරිම පිං ඇත්තියකි වාසනාවන්ති ඇත්තිකි ඒ වගේම ඇය අනිත් අයට වැඩිය නේද විශේෂයි බලන්නකෝ දරුවනේ පිං කරාම නේද අපිට ලැබෙන අවස්ථාව ඇය පංච කල්යාණි පංචාල කල්යාණි කියන්නේ කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕන පංච කල්යාණි වෙන්නේ දන්නවද අපේ දරුවෝ ටික හරි අපේ දරුවන්ට මේ කාරණා පහම දැන් මම කියන්න කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕන පංච කල්යාණි වෙන්න නම් විසාකා මහ උපාසිකාව ඒ කියන්නේ ඇය තරුණ කාලේ පංච කල්යාණි මේ අංග සම්පූර්ණයෙන්ම තියෙනවා ඇයට දරුවනේ බලමු මේ කාරණා පහ මොකක්ද කියලා බලන්නකො පළවෙනි එක මොකක්ද කියලා පළවෙනි එක තමයි දරුවනේ දන්ත කල්යාණ දන්ත කල්යාණ කියලා කියන්නේ නිරෝගී වූද එක පෙළට පිහිටියා වූද අන්න පළවෙනි කාරණේ තමයි දරුවනේ දන්ත කල්යාණය පංච කල්යාණේ පළවෙනි එක දන්ත කල්යාණය ඉතින් මේ දත් ටික හරියට මේ ලස්සනට තියන්න ඕන සමහරක් අයට එහෙම නෙමෙයි දැන් අපේ දරුවෝ ඒක අමනාප වෙන්න එපා ඒක අපිට ලැබෙන තියෙන විදියනේ සමහර අයගේ දත් ඉතින් ටික ටික සමහරලාට හිඩසක් තියෙනවා තවත් සමහරලාට දත් එහෙම ටිකක් එළියටත් එළියට කියන්නේ කටෙන් එළියට නෙමෙයි සමහරලාට පිළිවෙලට නෙමෙයි ටිකක් ඉස්සිලා සමහර දත් ඇතුළට ගිහිල්ලා අර හරියට සමසේ පිළිවෙලට නැහැ එහෙම නැතුනොත් එහෙම පංච කල්යාණි වෙන්න බෑ දරුවෝ. විශේෂයෙන්ම අපේ කාන්තා පාර්ශ්වය. අපේ ගැහණු දරුවෝ ඒ දත් ටික පිළිවෙලට තියෙන්න ඕන. විශාකාවට ඇයට තිබුණා බොහොම පිළිවෙලට නිරෝගී දත්. දැන් සමහරක් අයට දත් තිබුණත් එහෙම මේ ඒකෝ මෙහින් රිදිනවා කියනවා ඒකෝ අරහින් රිදිනවා කියනවා දත් රිදිනවනේ. සමහරට දත් ගැලිලා යනවා. සමහරට පණුව කෑවයි කියනවා. එහෙම නෙමෙයි විශාකාවට බොහොම ලස්සනට පිළිවෙලට දත් තිබුණා. ඒ වගේම නිරෝගී වූද. අපි බලමු දරුවනේ දෙවෙනි කාරණේ මොකක්ද කියලා. බලන්නකෝ. දෙවෙනි කාරණේ තමයි දරුවනේ චවි කල්යාණ. නිරෝගී වූද පැහැපත් නිරෝගී වූද සම. හොඳයි. එහෙනම් දරුවනේ මේ සම පිළිබඳව නිරෝගී වූද නිරෝගී වෙන්න තුන මේ චවි කල්යාණය මේ තියෙන සමදරුවනේ සම මේ සම නිරෝගී වෙන්න ඕන ඒ වගේම දරුවනේ පැහැපත් වෙන්න ඕන දැන් සමහරක් වෙලාවට එහෙම දැන් ඒ කියන්නේ දරුවනේ අපි ලැබීම තමයි අපි පෙර කරපු කර්මයට අනුව තමයි එතකොට මේ සම එහෙම සමහරලාවට වේලෙනවා එහෙම නිකන් ගෙඩි දානවා සමහරලාවට මේ සමේ අපි නොහිතපු දේවල් සමහරලාට නේද තුවාල වෙනවා
ඒ වගේම අපිට අර බලාපොරොත්තු වෙන පාට නෙමෙයි අමුතු පාටක් තියෙන. පැහැය වෙනස්. දරුවනේ නිරෝගී වූද පැහැපත් සමයෙන් යුක්ත නැ දරුවනේ. දෙවෙනි කාරණේ චවි කල්යාණය. එහෙම තියෙන්න ඕන මේ පංච කල්යාණය වෙන්න නැත්තම් බෑ. තුන්වෙනි කාරණේ විදිහට දරුවනේ අපිට බලා ගන්න පුළුවන් කේශ කල්යාණය. කේශ කල්යාණ කියලා කියන දරුවනේ නිරෝගී වූද ප්‍රමාණවත් වූද හිසකෙස්. අන්න. කේශ කල්යාණ ගැන කතා කරද්දී දරුවනේ දිග කෙස් තියෙන්න ඕන. එතකොට තමයි ලස්සන. දැන් මෙහෙම විදිහ අපේ ගැහඳුර කල්පනා කරයි හාමුදුරනේ දිග කෙසක් නැහනේ. ඒ ගැන අපේ දරුවෝ හිතන්න එපා. ඒ ගැන ඔබ ඒ කියන්නේ මට නෑ කියලා ඒ කේස් ටික මේක දිග කෙස් නෑ කියලා ඔබ අසතුටු වෙන්න එපා. දරුවනේ ඔබ ලැබිලා තියෙන විදිය තමයි ඒක. ඒ ටික ආරක්ෂා කරගමු. අන්න කේශ කල්යාණ තියෙන්න ඕන දරුවනේ. ලස්සනට දිගටමත් නෙමෙයි. ගානට ලස්සනට තියෙන්න ඕන. ඒ වගේම තමයි දරුවනේ ඊළඟ කාරණය බලන්නකෝ මාංශ කල්යාණ නිරෝගී වූද පිරිපුන් වූද ශරීරාංගයන් නේ අපේ මේ ශරීරයෙන් ගත්තාම ඇස කන නාසය දිව ශරීරය අතපා මේ ගත්තාම සියදුන මේ ශරීර අංගයන් ඒවා හරියට තියෙන්න ඕන. කොච්චර ලස්සන වුණත් කොණ්ඩේ ලස්සනට තිබුණත් දත් ටික හොඳට තිබුණත් පැහැපත් වුණත් අතක් නම් පොඩ්ඩක් කොරයි නම් බෑනේ දරුවනේ. පංච කල්යාණ වෙන්න බෑනේ. අයි ශරීරාංග පොඩ්ඩක් එහෙම වෙලානේ. කාට කියන්නද නේ? ඔන්න දරුවනේ මේ කාරණේදී පොඩ්ඩක් හරි අපි ශරීරාංග එකක් දෙකක් හරි වෙනස් වුණොත් ගැටලුවක් වෙනවා. ඒතර පංච කල්යාණයක් කියන්නේ නේ කාරණා හතරෙන් සම්පූර්ණ. නේ බලන්නකෝ දරුවනේ. ඊළඟ කාරණේ තමයි දරුවනේ වයං කල්යාණ. නිරෝගී වූද වයසට ශරීරන වූ පෙනුම. සමහරක් අය ඉන්නවා නේද? දැන් අපි තමකෝ වයස අවුරුද්දෙන් ගැන කතා කරද්දී පෙනුම එහෙම වයස අවුරුදු 20යි. ඒ උනාට 30ක වගේ පේනවා. එහෙම බෑ. ඒ වයසට හරියන පෙනුමක් තියෙන්න ඕනේ. දැන් අපි තමෝ වයස 18යි නම් 18 වගේ පේන්න ඕන. 25යි නම් 25 වගේ පේන්න ඕන. තේරුණාද? එතකොට තමයි දරුවනේ පංච කල්යාණය වෙන්නේ. ඔයා කල්යාණ කියලා කියන්නේ අන්න ඒක. එහෙනම් දරුවනේ ওই පහම සම්පූර්ණ වෙන්න ඕන එකක් හරි අඩුවක් වුණොත් ඉතින් පංච කල්යාණය වෙන්න බෑ. කාරණා හතරයි ඉඳන් සමහරකට දෙකක් අඩු වුණොත් ඉතින් තුනයි. තුනක් අඩු වෙන දෙකයි. කොහොමත් බෑ. ඒ නිසා කාරණා පහම සම්පූර්ණ විය යුතුයි. අන්න එහෙම වුණොත් එහෙම පංච කල්යාණය වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් දරුවනේ දැන් ඔන්න අපේ දරුවන්ට අදහසක් එනවා ඇති විසාඛා මහා උපාසිකාව කියන දේ මවා ගන්න පුළුවන්. බොහොම ලස්සනට තියෙන දත් තියෙනවා. දිග එහෙමත් නැත්නම් ගානට ඇඟට හරියන කෙස් තියෙනවා. ශරීරාංග බොහොම ලස්සනයි. ශරීරාංග ඔක්කොම තියෙනවා. ඇගේ පැහැපත් හරිම ලස්සනයි. වයසට හරියන එක පෙනුම තියෙනවා. ඒ හැම දෙයක්ම ගානට ලස්සනට තියෙනවා. හරිද දරුවනේ? එහෙනම් දරුවනේ විසාකාව පංච කල්යාණියයි. හරිම ලස්සනයි අය. දැන් මේ තරුණ කාලේ මේ හරියටම දරුවනේ අපි හිතමු තරුණ කාලේ මේ. ඉතින් අපේ දරුවන්ට තවත් මේ පිළිබඳව බලද්දී අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. සාකේතයේ එක් සැනකෙළි දිනක මහා වර්ෂාවත් ඇතිවිය. ඇය සමග සැනකෙළි බැලීමට ගිය යෙහෙලියෝ වහා දිව ගොස් නගර ශාලාවට ගිය අතර විශාකාව වැස්සෙන් තෙමෙමින් කලබලයෙන් තොරව එහි පිවිසියාය. එහි සිටි බොහෝ දෙනෙක් විස්මයෙන් යුතුව ඒ සිද්ධිය දෙස බලා සිටියහ. ඔන්න ඉතින් දරුවනේ ඔය ඉන්දියාවේ තියෙනවා ඍතු තුනක් දරුවනේ. එකක් තමයි හේමන්ත, ගිම්හාන, වස්සාන. හේමන්ත කාලය කියලා කියන්නේ සීතල කාලය. ගිම්හාන කියන කාලය කියන්නේ පායනවා. ඉතින් එපා වෙනව පායනවා. බොරු කියන්න ඕනේ. අනිත් එක තමයි වස්සානය. ඒක ඊට වඩා දෙවෙනි නෑ. වහිනකොට වහිනවා කියන්නේ දරුවනේ හිටගෙන උනත් නාන්න පුළුවන්.
කොහොමද හිටගෙන තමයි නාන්නේ. මේක වෙන මුකුත් කරන්න ඕනේ ඉබේම නෑවෙනවා. ඉන්දියාවේ මම කියන්නේ විශේෂයෙන් උතුරු ඉන්දියාවේ අත්දැකීම ඇතුවයි කියන්නේ. මේ ආවට ගියාට හිතලා කියනවා එහෙම නෙමෙයි. දරුවනේ වර්ෂාවක් ඇති වැස්සා. මේ වෙලාවේ දැන් විශාඛාවට ඉහිලිය ගොඩක් හිටියා. සිටුවරියක් නේ. වටේ රැස් වෙනවා කට්ටිය ඉතින්. කොහොම හරි මේ වෙලාවේ අර වර්ෂාව පතිත වුණා. වෙච්ච ගමන් මෙයාගේ ඉහිලියෝ ටික හෝ ගලා දුවගෙන ගියා. තෙමින් නැති තැනක ඉතින් ඇත්තරම දැන් ඉන්දියාවේ වහිනවා කියලා දන්නවා. ඉතින් දන්නවා කියන මිනිස්සු දන්නවා. ඒ හින්දා ඒ අය පොඩි මඩු කියලා කියන්නේ විශ්‍රාමශාලා වැස්සට තෙමින් නැති වෙන්න තැනක් හදලා තියෙනවා. ඒකට ගොඩ වුණා ඔක්කොම. ඒකට අපේ විසාකාව දිව්වේ නෑ. අර වැස්සට තෙමි හිමින් සරයා. ඇවිල්ලා අර මඩුවට ගොඩ වුණා. ඊට පස්සේ මොකක්ද දන්නවද උනේ? ඒක මම තව චුට්ටකින් කියන්නම්. ඊට කලින් මෙන්න මේක කියලා ඉන්න. බලන්නකෝ. ඒ තමයි තරුණ වියට පත්ව සිටි සවැත් නුවර මිගාර සිටුවරයාගේ පුත් පූර්ණවර්ධන කුමරුට විවාහයට සුදුසු කුමරියක සොයමින් සිටි කාලය විය. සිටුවරයාගේ දූතයෝ විසාකාව දැක ඇය කවුරුන්දැයි විමසා දැන වහා ගොස් මිගාර සිටුවරයාට දැනුම් දුන්හ. ඔන්න ඉතින් වැඩි. මං කිව්වනේ අර කතාව කියන්නම් කියලා. අන්න ඒ කතාව කියන්න. දැන් මේ වෙද්දී මිගාර සිටුවරයාගේ පුතෙක් හිටියා පූර්ණවර්ධන කියලා. හරිද? මෙයා දැන් තරුණයි. ඒ නිසා මිගාර සිටුවරයාත් පූර්ණවර්ධනගේ විවාහයට කෙනෙක් හොයා තමයි හිටියේ. ඒකට විශේෂ මණ්ඩලයක් පත් කරලා තිබුණේ විශේෂ කට්ටියක්. ඉතින් මේ අයත් ඉතින් තැන් වල ගිහිල්ලා විශේෂයෙන් මේක සැනකිලි අවස්ථාවක්නේ. ඒ වෙලාවේ අනිවාර්යෙන් බලනවා පූර්ණවර්ධනට හරියන කෙනෙක් ඉන්නවද කියලා. මේ අය බලාගෙන හිටියා විසාකාව තෙමි අර මඩුවට ආපු විදිය. වහාම ගිහලා ඇහුවා. දුවේ අපි ඔක්කොම ටික බලන් හිටියේ. ඔයාගේ යාළුවෝ ටික ඔක්කොම ටික මේ මඩුවට එගොඩුණා වැස්ස පටන් ගත්තා ඊපස්සේ. හැබැයි දුවේ ඔයා නම් එහෙම නැහැ. තෙමි මේ වැස්සේ හිමින් සරේ ආවේ. ඇයි එහෙම උනේ? ඇයි එහෙම කළේ? ඔයාට දුවගෙන එන්න තිබුණානේ. ඒ වෙලාවේ විසාකා හරි නෝනැත්ති. විසාකා මොකක්ද දන්නවද කියන්නේ? විසාකා කිව්වා දැන් මේ කට්ටියක් 4-5 දෙනෙක් ඉන්නවා මෙතන මේ දැන් මේ හොයන්න කෙනෙක් නැවිලා තියෙනවා. කියනවා මෙහෙමයි. බැරි වෙලාවක්වත් එහෙම මං දුවගෙන ආවොත් එහෙම වැටුනොත් එහෙම. බැලුවාද මගේ අතේ තුවාලයක් හරි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම. අනිත් එක මං දැන් තරුණ කාලේ. මගේ මේ විවාහයට මේ සුදුසු කාලේ මේක. බැලුවා හදිස්සිය ඕක වැටුනොත් එහෙම මේ අතක් හරි මොකක් හරි කකුලක් පැටලලා එහෙම වැටුනොත් එහෙම ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් නේ. ඈ මේ රෙදි ටිකක් එමුණයි කියලා එහෙම ගන්න නෑ. රෙදි ටික වේලන්න පුළුවන්. අද හරියට හරි වේලන්න පුළුවන්. නමුත් මට මම මේ ළඟදීම කියන්නේ මම දැන් විවාහයට සුදුසු කෙනෙක්. ඒ නිසා බැලුවත් මට මොනම ප්‍රශ්නයක් වුණොත් එහෙම විවාහයටපත් වෙන්නෙත් නෑ. විවාහ දිවියටපත් වෙන්නේ නෑ. ඒ වෙලාවේ දෙයියනේ කියලා දැන් ඇත්තටම විසාකාව මම අර කලින් කිව්වා වගේ පංචකල්යාණයෙන් යුක්ත කෙනෙක්. හරිම ලස්සනයි අය. අනිත් එක මේ තරුණ කාලේ. අර අය එකින්ම කිව්වා මෙයා තමයි අර මිගාර සිටුවරයාගේ පුත්‍රයා පූර්ණවර්ධනට හරියන කෙනා. බලන්න. එහෙම කිව්වා. එහෙම කියලා ගිහිල්ලා වහාම ගිහිල්ලා දැනුවත් කළා මිගාර සිටුවරයාට. දැන් ඉතින් දරුවනේ මේ කතා ප්‍රවෘත්ති කියන විසාකාව ගැන හරියට වර්ණනා කරලා කිව්ව කාටද? මිගාරටයි මිගාරගේ පුත්‍ර පූර්ණවර්ධනට මතක් කළා. ඉතින් දරුවනේ දැන් එහෙම කියවර පස්සේ සතුටටපත් මිගාර සිටුවරයා ධනංජය සිටු හමු වී
එකඟත්වයට පැමිණ විවාහය සිදු කරනු ලැබින විවාහ මංගලෝත්සවය අති උත්කර්ෂයෙන් මසක් පුරා සිදු කෙරින. බලන්නකෝ දරුවනේ. දැන් ඉතින් අර ප්‍රවෘත්ති කියලා කිව්වහම මිගාර දෙපාරක් කල්පනා කරේ නැහැ. මිගාර කියලා කියන දරුවනේ නිගණ්ඨනාථ පුත්‍රයන් එයා කියන්නේ නිගණ්ඨනාථ පුත්‍රයන් තමයි ආශ්‍රය කළේ. හරිද? එතකොට මිගාර කියලා කියන්නේ සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිකයෙක්. එහෙමත් නැත්නම් වැරදි මත අනුගමනය කරපු කෙනෙක්. හැබැයි පස්සේ කාලේ එයා බුදුහාමගෙන් බණ අහන එක වෙනම කතාවක්. මම මේ කතාවත් කියන්නම්කෝ. දැන් ඔන්න මිගාර සිටුවරයා ගිහිල්ලා හම් වෙනව කාටද? කාවද? ධනංජය සිටුවරයා. හම් වෙලා කියනවා මෙහෙමයි. මට පුතෙක් ඉන්නවා. ඇත්තරම මට ආරංචි ලැබුණ විදිහට ඔබගේ දුව හරිම හොඳයි. ඇය නෝනියත්තියක්. හොඳටම නෝන තියෙනවා. හොඳට මොලේ තියෙනවා. හොඳට බුද්ධිය තියෙනවා. ඒ වගේම ඇයට මගේ ප්‍රසාදයක් තියෙනවා. ඒ නිසා මගේ පුත්‍රයාත් පූර්ණවර්ධනත් ඔහුත් කැමති. ඔබ මොකද ඒ පිළිබඳව හිතන්නේ? ඉතින් ධනංජය සිටුවරයා ඉතින් ගැටලුවක් නැහැ. එතුමත් කැමති වුණා. කැමති වෙලා මේ අයගේ විවාහ උත්සවය මංගල උත්සවය මසක් පුරා දරුවනේ අපි දන්නවා සාමාන්‍යයෙන් ඉන්දියාවේ ජම්බුදීපේ විවාහයක් එහෙම තමයි පවත්වන්නේ. දැන් අර මාසයක් පුරා මාස 2 3 4ක් එහෙම පවත්වනයක් තියෙනවා. ඔව්. මොකද ජීවිතේට අපි හැමදාම කසාද බඳින්නේ නැහැ දරුවනේ. ජීවිතේ කතාවනේ කසාද බඳින්නේ. හරිද? එතකොට දැන් මේ විවාහය දැන් ඒ කාලේ නම් ගමේ හැමෝටම නෑදෑයන්ට ඉන්න කියලා හැමෝටම ආරාධනා කළා. එහෙම තමයි කෑමේ මුක්ලෑස්ති කරලා මේ මංගල උත්සවේ පවත්වන්නේ. හරිද? ඒතර දරුවනේ දැන් මේ උත්සවයත් එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් හැමෝටම කන්න බොන්න දෙනවා. හොඳට බොහොම සලකනවා. දැන් අදට වුණත් ඉන්දියාවේ අත්දැකීම ඇතුවයි මේ කියන්නේ. ඉන්දියාවේ සතියක් පුරාම තියෙනවා. එතකොට ඒ උත්සවයන් තියෙන දැන් ඉස්සර නම් මාස ගණන් තිබුණා. හැබැයි ඉතින් අර අද කාලේ එහෙම ඉතින් මාස ගණන් ඉතින් නේ වෙන වැඩ නැතුවේ කොච්චර වැඩ තියෙනවද කරන්න. ඉතින් මාසයක් නැතත් සතියක් වගේ තියෙනවා. අදටත් අද කාලේ වුණත් සතියක් වගේ ඒ විවාහය මේ උත්සවයේ අති උත්කර්ෂණයෙන් කන්න බොන්න දීලා සතුටටපත් කරලා එහෙම තමයි මේ කටයුතු අවසන් වෙන්නේ. එහෙමනම් දරුවනේ ඔන්න විසාකාව විවාහ දිවියටපත් වුණා. ඇයගේ ස්වාමි පුරුෂයා වේ කවුද? පූර්ණවර්ධන. ඒතර මාමණ්ඩියේ කවුද? මාමා මිගාර සිටුවරයා. ඊට පස්සේ හරි වැදගත් සිදුවීම් කිහිපයක් සිද්ධ වෙනවා. එමනම් දරුවනේ මේ සිදුවීම් මොනවද? ඒ පිළිබඳව තවදුරටත් අපි විමසා බලමු. බලන්නකෝ. මේ දරුවන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ධනංජය සිටුවරයා සිය දිනියට ලොව ඊ타ම අගනා ආවරණය මසුරන් 9 කෝටියක් වටිනා මහලතා ප්‍රසාදනය හෙවත් මේල පළඳනාව තෑගි කොට දුන්නේය. සිව් 50 කෙලක් ධනයද දායාද වශයෙන් යවුවේය. සම්පත් සහිත කෙළඹියන් 8 දෙනෙක්ද ඇයගේ අපකාරයන් හැටියට යවනු ලැබීය. දැන් සාමාන්‍යයෙන් ඔය ඉන්දියාවේ කියන්නේ අපේ ආසියාතික රටවල් වල බලා ගන්න පුළුවන්. විවාහ දිවියටපත් වුණයින් පස්සේ දෑවැද්දක් ලබා දෙනවා ස්ත්‍රී පාර්ශ්වයේ. ඒ කියන්නේ දියණිය වෙනුවෙන්. දැන් අපි එහෙම ඉන්දියාවේ එහෙම හරියටම තියෙනවා දරුවනේ. ලංකාවේ නම් මම ඊතරම් දැකලා නැහැ. ඉන්දියාවේ, නේපාලේ, බංග්ලාදේශයේ පැත්තේ හරියටම තියෙනවා. සමහරවිට දෑවෙද්ද එහෙම දුන්නේ නැතුනොත් හරි ප්‍රශ්න. කොහොම වුණත් ධනංජය සිටුවරයා තමන්ගේ දියණියනේ විශාකාව සෑහෙන්න ගොඩාක් දේවල් දුන්නා. මෙතන සඳහන් කළ තියෙන දරුවනේ මහලතා ප්‍රසාදනය වටිනාකම කෝටි 9ක්. හිතා ගන්නකො. ඒ විතරක්ද? නෑ. දරුවනේ බලන්න සිව් 50 කෙලක් ධනයද දායාද වශයෙන් යවුවේ.
ඒවා දරුවනේ සාමාන්‍යයෙන් ගත්තාම දැන් මේල් පන්දනාව දැන් ඇත්තටම මේල් පන්දනාව ගැන අපේ දරුවෝ මොනවද දන්නේ? සමහරවිට අපේ මේල් පන්දනාව ගැන අපි හිතන්නේ දරුවෝ මොන වගේ මේ දෙයක්ද ඒක? අපේ දරුවෝ සාමාන්‍යයෙන් හිතන්නේ මේ විදියට සාමාන්‍ය මේල් පන්දනාව අතේ දාන එකක්ද? මේ බෙල්ලේ දාන එකක්ද? කකුලේ දාන එකක්ද? නෑ. මේල පළඳනාව කියලා කියන්නේ දරුවනේ මේ ඉනේ ගැට ගන්න එකක්. ඒක මේ එසේ මෙසේ ආයත ඔය ගැට ගහන්න බෑ. ඇත්තු 5 දිනකගේ ශක්තියක් තියෙනවනේ ඒක මේ අදින්න. ඈ ඒක පාසු වැඩක් එහෙම නෙමෙයි. ඒකත් එක්කම දරුවනේ දැන් ඉන්දියාවේ එහෙම ඔය දෑවැද්දට එහෙම හරක් කියන්නේ මේ එසේ මෙසේ හරක් නෙමෙයි. එළදෙනුන් හරක් මේ වගේ අස්වැයන් ඒ කාලේ හැටියට වටිනා සතුන් දෑවැද්දට දෙනවා. මේ සියල්ලක්ම ලෑස්ති කරලා දුන්නා ධනංජය සිටුවරයා කාටද? තමන්ගේ දියණියට. කාටද දරුවනේ? විසාකා මහ උපාසිකාවට. ඒ කියන්නේ තරුණ කාලේ. ඉතින් ඇත්තටම විසාකා මහ උපාසිකාව මේ වෙද්දිත් ඇයත් දැන් තරුණ කාලේනේ සෝවාන් වෙලා ඉන්නේ. මොකද ඇය වයස අවුරුදු 7 දී සෝවාන් වුණානේ. ඉතින් එතුමා කියන්නේ ධනංජය සිටුවරයා තමන්ගේ දියණියට සියල්ලක්ම විශේෂයෙන්ම මෙතන සඳහන් වෙනවා හොඳට බලන්න දරුවනේ සම්පත් සහිත කෙළඹියන් 8 දිනක්ද ඇයගේ අපකාරයන් හැටියට යැවෙනු ලැබීය. පතිකුලයට යන සිය බුද්ධිමත් දියණියට ධනංජය සිටුවරයා ප්‍රසන්න හා නිරාකූල ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වටිනා අවවාද 10ක් දුන්නේය. දරුවනේ මම දැන් කියනවා කාරණා 10ක්. විශේෂයෙන්ම ගැහැණු දරුවන්ටත් පිරිමි අයටත් මේක හරියට වටිනවා. මෙන්න මේ 10 පුදුම විදියට වටිනවා. අපේ දරුවෝ අහන්නකො මොකද්ද මේ 10 කාරණා කියලා. විශේෂයෙන්ම මේ කාරණා 10 ධනංජය සිටුවරයා තමන්ගේ දියණියට බුද්ධිමත් දියණියට මතක් කළා. එහෙනම් බලමු දරුවනේ මේ කාරණාවන් 10 ඇත්තටම දරුවනේ මේ කාරණාවන් 10 හරිම වටිනවා කියලා වැඩක් නැහැ. ඒ නිසා අපි මේ කාරණා 10 පොඩ්ඩක් විමසා බලමු. මොකක්ද මේ කාරණාවන් 10? අපේ දරුවන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. බලන්නකෝ. ඇතුළත ගිනි කිසි විටක පිටත නොදිය යුතුය. එනම් නැදි මයිලන්ගේ හෝ සිය ස්වාමියාගේ හෝ අඩුපාඩු පිටතදී නොකියා යුතුය. සමහර අය නම් කතා කරන ගියාම දෙයියනේ කියන දේවල් අරවද මේවද සෑහෙන රටේ නතිවත් කියනවා කියලා වැඩක් නැහැ. ධනංජය සිටුවරයා තමන්ගේ දියණියට දුන්න අවවාදය ඇතුළත ගිනි පිට නොදෙන්න. නේ තමන්ගේ ගෙදර සිදුවෙන නේද මාමණ්ඩියගේ නැන්දිනියගේ දේවල් ස්වාමි පුරුෂයාගේ දේවල් ගෙදරින් එළියට දෙන්න එපා. එහෙම දුන්නාම දරුවනේ ඊට පස්සේ දන්නවනේ. ඒ නිසා පළවෙනි කාරණේ විදියට ගෙදර සිදුවෙන දේවල් දැන් ඇත්තටම ඔතන මම ඒක ඊළඟ කාරණේ ගියාට පස්සේ ඒක සිහිපත් කරනවා. දැන් දරුවනේ ඇත්තටම එහෙම කියන්න අවශ්‍ය නැහැ. තමන්ගේද සිදුවෙන දේවල් ස්වාමියාගේ නැන්දම්මගේ මාමණ්ඩේ එහෙම අවශ්‍ය නැහැ. බලන්න දරුවනේ දුන්නු වැදගත්ම කාරණේ. තමන්ගේ දියණියට දුන්නු හරි වැදගත් අවවාදයක් නෙමේක. මේ වගේ වටිනා අවවාද 9ක්ම තියෙනවා. ඒක අපි එකින් එක කතා කරමු. දෙවෙනි අවවාදය දරුවනේ. පිටත ගිනි කිසි විටක ඇතුළට නොගත යුතුය. නැදි මයිලන් හෝ ස්වාමියා ගැන පිටදි කිසිවකු දොස් කියහොත් එය ගෙදර අයට නොකිය යුතුය. ඔන්න පිටත ගිනි ගෙදර ඇතුළටත් ගන්න එපා. ඇතුලේ ගිනි එළියටත් දෙන්න එපා කිව්වා. එළියේ තියෙන ගින්දර ඇතුළට ගන්නත් එපා. ඒ කියන්නේ එක එක්කෙනා ඉතින් කීක අදහස් කියනවා. මිනිස්සු කොච්චර හොඳ කරත්
කොහොම කරත් මිනිස්සු තමන්ගේ අදහස් කියලා දානවා. ඉතින් මිනිස්සු අපි හොඳක් කරත් මොන හරි කියනවා නරක කරොත් එහෙම තමයි. මෙතනදී අදහස් කරන දරුවනේ පිටදී නැදි මයිලන් හෝ ස්වාමි පුරුෂයා පිළිබඳව යම් කිසි අයහපත් දෙයක් කියතොත් ඒක ඇතුළට ගන්න එපා. ඒක කියන්න යන්න එපා ඒක. බලන්න දරුවනේ හරි වටිනවනේ. කොයිතරම්නම් වටිනවද? විශේෂයෙන්ම අපේ කාන්තාවන්ට මේක හරිම වටිනවා. මොකද මේ විසාකාවට මේ අවවාද දෙන්නේ දරුවනේ ධනංජය සිටුවරයා. එතකොට දරුවනේ මම අර කලින් කිව්වා නේද මේ කාරණා දෙක වටින්නේ කොහෙද? දැන් ඇතුළත ගිනි පිට නොදෙන්න. පිට ගිනි ඇතුළට නොගන්න. මේකෙන් අදහස් වෙන්නේ ඕනේ නැති දේවල්. වැඩයක් නැති දේවල් එහෙම කරන්න. හැබැයි තමන්ගේ හොඳ දෙයක් තියෙනවා නම් ඒක ඔබ පිටත දෙන්න. ගැටලුවක් නැහැ. නරක දේවල් එපයි කියන්නේ. ඒ වගේම පිටත දේවල් ඇතුළට ගන්න එපා කියලා කිව්වේ නරක දේවල්. හොඳ දෙයක් නම් ගැටලුවක් නැහැ දරුවනේ. හොඳ දෙයක් නම් ගැටලුවක් නැහැ. මොකද අපි අත්දැකීමෙන්නේ හැම දෙයක්ම ඉගෙන ගන්නේ. ඒ නිසා මේදී අදහස් කරන්නේ අපේ දරුවොත් ඒ පිළිබඳව සිතා බැලිය යුතු වෙනවා. නරක දේවල් තියෙනව එළියට දාන්න එපා. ඒ වගේම නරක දේවල් එළිය තියෙනව ඇතුළට ගන්නත් එපා. හැබැයි හොඳ දෙයක් නම් තියෙනවා එළියට දෙන්න, එළිය තියෙනවා ඇතුළටත් ගන්න හොඳ දේවල්. හොඳ දේවල්. හොඳයි. දරුවනේ දෙවෙනි කාරණේ තමයි කතා කළේ. තුන්වෙනි කාරණේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට. දෙන්නහුටද දිය යුතුය. මිල මුදල් ආදී කිසිවක් ණයටගෙන ආපසු දෙන අයට දිය යුතුය. බලන්නකො හරි වටිනවනේ දරුවනේ. දැන් හිතන්න මගෙන් නෙමෙයි මම උදාහරණයක් වශයෙන් පෙන්නන්නේ. මගෙන් කවුරු හරි රුපියල් 1000ක් ඉල්ලනවා. එයා කියනවා මං වාට ගෙනත් දෙන්න. අද හරි හෙට හරි. කිව්වා වගේම මට ගෙනත් දෙනවා. ඔන්න ඉතින් ගත්ත වගේම ගෙනත් දුන්නා. අන්න එහෙම අයට දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැන් මොකක් හරි දුන්නාම දෙනවනේ. අන්න ඒ දෙන අයට දෙන්නලු. බලන්න දරුවෝ හරිම වටිනවා. මේවා අපේ දරුවෝ හොඳට අහගෙන ඉන්න ඕන. හොඳට මේක ඔලුවට ගන්න ඕන මේක. දෙන අයට දෙන්නලු. හරිනේ. කවුරු හරි දෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ දෙන්නලු. ඊළඟ කාරණය ඒක අනිත් පැත්ත. බලන්නකො මොකක්ද ඒ කියලා. නොදෙන්නහුට නොදිය යුතුයි. ණයටගෙන ආපසු නොදෙන අයට නොදිය යුතුයි. හරිනේ කතාව. ආයෙත් දෙපාරක් කතා කරන දෙයක් නෑ නේද? සමහරක් අය ඉන්නවා අද දෙන්නම් හෙට දෙන්නම්. මේ තියෙනවා හොඳට තියෙනවා. ඒත් අනේ මන් දන්නේ. එහෙම තියෙන ඕනතර. එහෙම අයට දෙන්න එපා කිව්වා. ඒ කියන්නේ දෙන අයට දෙන්න නොදෙන අයට දෙන්න එපා. අය ඉතින් අපෙන් ගන්නවා විතරයි දෙන්නේ නැහැ. ඒ කියන්නේ පුළුවන් කමක් තියද්දි දෙන්නේ නැත්නම් එහෙම බෑනේ. බලන්න දරුවනේ හරි වැදගත් කාරණාවක් මේ. මේ ඇත්තටම අපේ ජීවිතේට අදට වුණත් හෙටට වුණත් ඒ වගේම තමයි. මේ කාරණාවන් හරිම වටිනවා. දරුවනේ කාරණා 4ක් කතා කරා. පස්වෙනි කාරණේ විදියට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. බලන්නකෝ. දෙන්නහුටද නොදෙන්නහුටද දිය යුතුයි. දුක්පත් නෑයන් පැමිණ යමක් ඉල්ලුවහොත් ආපසු දුන්නත් නොදුන්නත් මනවී සිතා දිය යුතුය. හරිනේ. ඒ කාරණා හරි වැදගත්. අපේ දරුවෝ හොඳට ඒක ඔලුවට ගන්න. දැන් හිඟන්නෙක් ඉන්නවා. යාචකෙක් ඉන්නවා. මම යමක් දෙනවා පරිත්‍යාග කරනවා. හැබැයි මම දෙන්නේ ඒ දේ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අන්න එයා දුන්නත් නැතත් ප්‍රශ්නයක් නෑ මට. හැබැයි මම ඒක දෙනවා. දැක්කද? අන්න එහෙම දුන්නාට ගැටලුවක් නෑ. ඒ කියන්නේ ගැටලුවක් නෑ මේක තමයි පස්වෙනි කාරණේ විදියට ධනංජය සිටුවරයා මතක් කළේ තමන්ගේ දීනියට. හරි වටිනව නේද? ඒ කියන්නේ නැති බෙරෙක් කෙනෙක්ගෙන් අපි හිතමු හිඟන්නේ අපි රුපියල් 1000ක් දුන්නා. ඉතින් 1000ක් බලාපොරොත්තු වෙන්න බෑනේ. එහෙම හරියන්නේ නෑනේ. නේද? අන්න දරුවනේ එතෙන් දීලා ඉවරයි අවසාන එක. ඒ වගේම දරුවනේ 6 වෙනි කාරණය දැන් මේ හැම කාරණයක්ම හරි වැදගත් දරුවනේ. කාරණා 10ම එකට එක හරිම වැදගත් කාරණාවක්. දරුවනේ බලන්නකෝ ඊළඟ කාරණාව.
සුවසේ හිඳිය යුතුය. මොකද්ද මේකේ තේරුම? නැදි මයිලන් ආදී දැක නැගී නොසිටියත් වරදක් නොවන පරිදි සුදුසු තැනක හිඳිය යුතුය. ඕන් ඉතින් හරි වැදගත් අවස්ථාවක්. අපේ දරුවෝ මේක දැනගන්න ඕන. ඈ දැන් අපි හිතමුකෝ අපේ වැඩිහිටි කෙනෙක් ආවට පස්සේ අපි ටිකක් උස්තනක ඉඳගෙන ඉන්නවා. ඇත්තටම ගැලපෙන්නේ නැහැ නේ. බැරිලාවත් දරුවෝ ටික කවුරු හරි වැඩි කෙනෙක් ගුරුවරයෙක් හෝ අපේ වැඩිහිටි කවුරු හරි කෙනෙක් එනකොට අපි ඉඳගෙන පහත් ආසනයක නම් නේ දැක්කද මං කියන එක තේරුණාද දරුවනේ මම මේ අදහස් කරන්නේ ඒ කියන්නේ කාටවත් ඒ කියන්නේ අප්‍රසාද වෙන විදිහට ඉන්න එපා කියන එක මම කියන්නේ පහත් තැනක ඉඳගෙන ඉච්චට ප්‍රශ්නයක් නැහැ නේ අන්න ඒකයි මේ කියන දරුවනේ මේ ඇත්තටම විශේෂයෙන්ම කාන්තාවන්ට අපේ දරුවන්ට මේක හරි වැදගත් වෙනවා හරි වැදගත් වෙනවා නැත්තම් ඊට පස්සේ කියනවා දැක්කද අර අපි යද්දිත් අර ඉඳගත්ත හැටි අපෝයි ඊට පස්සේ ප්‍රශ්න ගොඩයි ඊට පස්සේ ලොකු ප්‍රශ්න මතුවෙනවා ඒ නිසා දරුවනේ මේ කාරණේ මතක තියාගත්තු යුතු වෙනවා ඊළඟ කාරණය සුවසේ අනුභව කළ යුතුය නැදි ආදීන්ට සියතින් සත්කාර කළ යුතුය ඒ අය ආහාර අනුභව කළ පසු සේවක සේවකාදීන් ගැනද සොයා බලා අනුභව කළ යුතුය අන්න කෑම අන්තිමට කන්නලු බලන්නකො අපේ අතරම අපේ අම්මලා එහෙම තමයි අපේ අම්මලා දැන් මොකද කාලයක් යනකොට හැමදේම වෙනස් වෙනවා කෑම අන්තිමට කන්නලු ඒ තමන්ගේ මාමණ්ඩියට නැන්දාමට ස්වාමි පුරුෂයාට ඒ වගේම ඒ ගෙදර වැඩ කරන අනිත් අය ඔක්කොම ටික කෑවට පස්සේ කෑම ටික කන්නලු කොච්චරනම් වටිනවද හරිම වටිනවා දරුවනේ ඇත්තටම මේවා අපේ ජීවිතේට තියෙන්න ඕනේ අපේ ජීවිතේ ගලපව ගන්න ඕනේ නැත්තම් ওই පොතේ තිබුණු ඵලෙටම ඔහේ තිබුණු ඵලෙටම එහෙම හරියන්නේ නැහැ ඕවා මේ කාරණාවන් දරුවනේ අපේ පුතාලට මේ කියලා දෙන්නේ නිකම් විභාගෙට ගිහිල්ලා මේ මතක තියාගෙන ගිහිල්ලා ලියන එක නෙමෙයි අපි අපේක්ෂා කරන්නේ අපේ දරුවෝ ටික මෙන්න මේ කාරණාවන් තමන්ගේ ඔළුවේ මතක තියාගෙන ලස්සනට ජීවත් වෙනවා අන්න එක තමයි අපේ උතුම් අපි බලාපොරොත්තු අපි අපේක්ෂා කරන්නේ යන්නේ මේ දේවල් දරුවනේ හරිද ඔන්න දරුවනේ එහෙනම් අපි මේ කාරණාවත් කතා ඊළඟ කාරණේ බලන්නකෝ ඒකත් හරි වැදගත් බලන්නකෝ සුවසේ නිදීම කල යුතුය නැදි මයිලන් හා ස්වාමියාට ද අවශ්‍ය දේ සපයා ඔවුන්ට පසු ගෙයද පරීක්ෂා කොට බලා නින්දට යා යුතුය අන්න දරුවනි අන්තිමට කන්නලු අන්තිමට නිදා ගන්නලු නැත්තම් පස්සේ මදුරු දැල් දාන්න ගියාම දොරවල් වහන්න ගියාම ආයෙ පාරක් නැගිටින්න වෙනවලු ලයිට් ඔෆ් කරන්න ගියාම අන්න දැන් මේ සිදුවීම් සිදු වෙන්නේ ඒ කාලේ ඒතොර ඒ කාලේ හැටියට ඉතින් නේද දරුවනේ ඇත්තටම දැන් මේ හැම දෙයක්ම අවසන් කරලා නිදා ගන්න ප්‍රශ්නයක් නේ නැදි මයිලන් ස්වාමි පුරුෂයා මේ හැම කට්ටියක්ම නිදාගත්තට පස්සේ ගේ පරීක්ෂා කරලා අවසන් කරලා දොර වහලා නිදා ගන්න. නැත්නම් ආයෙ මොකද වෙන්නේ? ආයෙ නැගිටලා දොර වහන්න ගියාම අර කේන්ති ගතිය ආයෙ එනවා ඊට පස්සේ. ඊට පස්සේ ප්‍රශ්න ප්‍රශ්න පිට ප්‍රශ්න ඊට පස්සේ. ඒ නිසා ධනංජය සිටුවරයා ඔන්න බොහොම ලස්සන අවවාදයක්. කවුරුත් නිදාගත්තට පස්සේ දුවේ නිදා ගන්න. ඊළඟ කාරණේ බලමු දරුවනේ. ඒකත් හරි වැදගත්. ඒ තමයි ගිනි පිදිය යුතුය. නැදි මයිලන් ගිනි ලෙස සලකා ඕනට යටත්තු කීකර විසිය යුතුය. මොකද්ද මේ ගිනි පිදිය යුතුය කියලා කියන්නේ? ගිනි පුදනවා නේද? නැහැ. ගිනි පුදනවා කියලා කියන්නේ නැදි මයිලන්ට මාමණ්ඩියට නැන්දම්මට ස්වාමි පුරුෂයාට සහෝදරයන්ට යටත්ව කීකරු වෙන්න ඕන. නැත්තම් එහෙම ලොකු ප්‍රශ්න. කීකරුව කියලා කියන්නේ ඒ අය කියන දේ අහලා ඇත්තටම ඒ අය වැරදි දේවල් කියන්නේ නැහැ. ඒ අය කියන විදිහට කටයුතු කිරීම තමයි හරි වැදගත්. සමහර තැන්වලදී තමන්ගේ නුවණත් භාවිතා කරමින් කටයුතු කිරීම වටිනවා. නමුත් ඒ අය යටතේ ක්‍රියා කිරීම හරි වැදගත් වෙනවා. ඔන්න දරුවනේ 9 වෙනි කාරණය. දැන් මේවා ගොඩාක් කතා කරන්න පුළුවන් වර්තමාන උදාහරණ අරගෙන මේවා ගොඩාක් කතා කරන්න පුළුවන්. හැබැයි
අපේ දරුවන්ට මේ කාරණාව බොහොම සරලව කෙටියෙන් තමයි මං කියන්න උත්සාහ කරන්නේ දරුවනේ. එහෙමනම් දරුවනේ 9 වෙනි කාරණේ තමයි අපි කතා කරලා අවසන් වුණේ. 10 වෙනි කාරණේ පොඩ්ඩක් බලමු. 10 වෙනි කාරණේ දරුවනේ ඇතුළත දෙවියන් වැඳිය යුතුය. බලන්නකෝ. නැදි මයිලන් හා ස්වාමියා ඇතුළත දෙවියන්ය ඔවුනට සියලු සත්කාර නෝඩුවම කළ යුතුය. ඔන්න ඉතින් දරුවනේ 10 වෙනි කාරණේ විදියට නැදි මයිලන් ස්වාමි සියලු දෙනාට ඒ සත්කාරයන් සියල්ලක්ම එලෙසින්ම සිද්ධ කළ යුතුයි කියන එක. දරුවනේ කාරණා 10ක් රත්රන් වගේ වටින කාරණා 10ක්. අපේ ජීවිතේටත් මෙන්න මේ කාරණා 10 ගැහණු අය විතරක් නෙමෙයි පිරිමි අයත් අපේ දරුවොත් මේවා හොඳට මතක තියාගන්න ඕන. ඔව් මේවා හරිම වැදගත් කාරණාවක් දරුවනේ. ඒ නිසා අපේ දරුවන්ගේ අවධානයත් වැඩිපුර මෙහි යොමු කළ යුතු වෙනවා. එහෙමනම් දරුවනේ ධනංජය සිටුවරයා තමන්ගේ දියණියට විසාකාවට මෙන්න මේ කාරණාවන් 10 දැනුවත් කළා, කියා දුන්නා, අවවාද කළා, අනුශාසනා කළා නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් තවදුරටත් බොහොම ලස්සන කතාවක් ඊට පස්සේ ඉදු වෙනවා. ඒ කතාව මොනවද? කොහොමද සිද්ධ වුනේ? ඒ පිළිබඳව අපි තවදුරටත් විමසා බලමු. බලන්නකෝ දරුවනේ ඊළඟ කාරණේ. මෙම කරුණු 10 වනාහි යහපත් ලේලියගේ හෙවත් පතිකුලයට යන ගෘහණියකගේ වගකීම් හා යුතුයකම් බව පැහැදිලිය. බොහෝ විවාහ ජීවිත අඩාල වීමටද හේතු වන්නේ නැන්දා හා ලේලිය අතර අඩදබරයන්ය. මෙම යුතුයකම් මැනවින් ඉටු කළ විට ගෘහයෙහි සියල්ලන්ගේ ආදර ගෞරවයක් ලැබිය හැකි වනු ඇත. එහෙමනම් මේ කොටසේදී අපිට අවවාදයක් ලබා දෙනවා. ඒ කියන්නේ අර කලින් සඳහන් කරපු කාරණාවන් 10 අපේ ජීවිතේ හරියට අපි පිළිපදිනවා නම් අපේ පෞල් ජීවිතේ කිසිම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. හැම කෙනෙක්ගේම ගෞරව ආදරයට මේ දෙන්නත් හරි හැටියෙන් ඉන්නවා. අර ඉහත කිව් කාරණා 10 ඔබ හරියට ඔබේ ජීවිතේට ඔබ පිළිපදිනවා නම් ඒ අනුගමනය කරනවා නම් කියන එකයි. හොඳයි. දරුවනේ එහෙමනම් තව දුරටත් අපි බලමු මේ විදියට. බලන්නකෝ. විසාකාවෝ පියාණන්ගේ එම ඕවදන් මුදුනින්ගෙන පිළිපැද්දාය. එහෙත් ඇයගේ ස්වාමි පුරුෂයාගේ පියා මිගාර මිසදිටුවෙක් විය. ඔහු නිගණ්ඨනාථ පුත්ත ශාස්තෘවරයාගේ ධර්මය පිළිගත් අයෙකු වීම තරමක ගැටලුවක් විය. එහෙනම් දරුවනේ මෙන්න මේ විදියට කතාව සිද්ධ වෙනවා. විසාකාව දැන් ඉන්නේ කොහෙද? මිගාර සිටුවරයාගේ සිටුමාලිකේ. ඉතින් ඇත්තටම මිගාර සිටුවරයා තරමක් මිසදිටුවෙක්. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඇත්තටම එතුමා නිගණ්ඨනාථයන් තමයි ආශ්‍රය කළේ. ඉතින් ඇත්තටම විශාකාව මිගාර සිටුවරයාගේ මාලිගයේ ඉන්නකොට එකපාරටම කියනවා ලේලිය අන්න හාමුදුරුවරු වගේක් වැඩලා ඉන්නවා දානේ සූදානම් කරන්න කියලා. විසාකාව හරි සතුටින් ඇවිල්ලා බලනවා. බලද්දී නිගණ්ඨනාථයෝ වස්ත්‍රෙත් නැතුව ඉන්න සමහරක්. අපොයි දෙයියනේ මේ කවුද මේ? මේගොල්ල හාමුදුරුවෝද? අපොයි දෙයියනේ කියලා විසාකාව ඒ විලායෙම ඇතුළට යනවා. ඉතින් ඇත්තටම නිගණ්ඨනාථ පුත්‍රයන් ඒ කියන්නේ ඒ අයගේ පිරිස කියනවා මිගාරට මිගාර කවුද මේ? බලන්න අපිට දානෙත් නොගීපු හැටි. එකපාරටම බලලා ගීපු හැටි. එක දේවල් මිගාරට කියනවා. මිගාර ඒ වෙලාවේ තරමක් කේන්ති ආවා. ආවට මෙයා සද්ද නැතුව පාඩුවේ හිටියා. ඔන්න එක දවසක් ඔහොම සිද්ධ වෙලා ඉතින් අතරම හාමුදුරුවොත් ඉන්නවා මේ අතර. ඉතින් දවසක් පිණ්ඩපාතේ වඩිනෝ හාමුදුරුව කෙනෙක්. වඩිනකොට ඒ වෙලාවේ මාමණ්ඩිය ඒ කියන්නේ මිගාර සිටුතුමා ආහාරය අනුභව කරමින් ඉන්නවා.
හාමුදුරු ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනකොට අර දැන් මිගාර සිටුවරයාගේ මාලිගාවට ආපු වෙලාවේ විශාකාව මෙන්න මෙහෙම කියනවා. අපේ මාමණ්ඩිය පුරාණය අනුභව කරනවා. පුරාණය කියලා කියන්නේ අසුචි කියන එක. ඒ නිසා දැන් අදහස් කරන එතනින් ඊතොර කියනවා ස්වාමීනි ඔබ වහන්සේ වෙන තැනකට වඩින්න කියලා. ඒ වෙලාවේ පුදුම කේන්තියක් එනවා. පුදුම කේන්තියක් එනවා. කේන්තියක් ඇවිල්ලා දැන් අතරම යානේ ගෙදර නායකයා ගෘහපතියා දැන් පුරාණය කියලා කියන දරුවනේ අසුචි කියන අර්ථයෙන් අදහස් කරනවා. එතකොට එහෙම කිව්වම හරියට කේන්ති ආව මෙයාට. ඇවිල්ලා කිව්වා අපෝ දැන් නම් මං ඉවසුවා ඇති. දැන් නම් හොඳටම ඇති. විසාකාව දැම්ම නැන් ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඔය විදිහට කිව්වහම මතකද අපේ දරුවන්ට විසාකාව සමගම කෙලිමි පුත්‍රයන් 8 දෙනෙක් ආවා. ඒ අය හරිම නුවණ තියෙන අය. ඒ අය ප්‍රශ්න විසඳනවා මොකද්ද ප්‍රශ්නේ කියන එක. ගෙන්නෙව්වා සභාවට. ගෙනලා ඇහුවා මොකද්ද ප්‍රශ්නේ? ඇයි මේ එහෙම ඇයට යන්න කියන්නේ මොකද්ද හේතුව අපි විමසා බලමු කියලා. නෑ මට මෙන්න මේ දේවල් ප්‍රශ්න තියෙනවා කියලා මිගාර සිටුවරයා ඔන්න ප්‍රශ්න ටිකක් යොමු කළා. මට පළවෙනි ප්‍රශ්නේ තමයි මෙන්න මේ ප්‍රශ්නේ. බැඳපු අලුත් වෙලාවේ එක දවසක් විසාකාව මේ අර සත්තුන් ඉන්න ගාලටලා හිටියා. අනේ මන්ද ඇයිද කියලා කියනවා. ඒලායි කියනවා විසාකාව කියනවා මම මේ මිගාර සිටුමාලිගයට එන්නකොට එමත් නැත්නම් ආපු වෙලාවේ මගේ තාත්තා මට අස්සයන් ගවයන් මට එව්වා. ඒ වෙලාවේදී මම ඒ අස්ව ගාලේ ඒ ගාලේ හිටියේ ඒ වෙලාවේ වෙලඹකට පැටියෙක් හම්බුණා. ඇත්තටම අපේ චාරිත්‍රය අපි සිරිතක් තියෙනවා. සතෙකුට හරි කමන්නේ. එයාට යම් ඒ අවස්ථාවේදී උදව්වක් ඕන නම් අපි උදව් ලබා දෙනවා. ඇත්තටම ඒ වෙලාවේ මම මගේ හෙලියොත් එක්ක ඒ නිසා ඒවා අපි යුතුයකම් අපි ඒ නිසා තමයි එදා රෑ මං එතනට හිටියේ කියලා ඔන්න කියනවා. ඊළඟ දවසේ තමයි මගේ අනිත් ප්‍රශ්නේ. එදා හාමුදුරුවෝ ආපු වෙලාවේ ඔබතුමිය කිව්ව නේද මං අසුචි අනුභව කරනයි නෑ. මං ඒ අදහසින් නෙමෙයි ඔබට එහෙම කිව්වේ. මම කිව්වේ අපේ මාමණ්ඩිය මේ කරපු පිනෙන් ලැබුව දේවල් අනුභව කරනවායි කියයි කියන්නේ. අන්න ඒක තමයි මම අදහස් කරේ කියන එක කිව්වා. දැන් මේ විනිශ්චය මණ්ඩලය ඔක්කොම අහගෙන ඉන්නේ. දෙවෙනි කාරණයක් ඔන්න පැහැදිලි. ඊට පස්සේ කියනවා මං ගාව තියෙන මගේ හිතේ තියෙන දෙයක් මේක. මම කියන්නමයි හිටියේ. අර විවාහයටපත් වෙලා එන්න දවසට කලින් තාත්තා මොකද්ද මිමිනුවා. මට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබෑවට මේ දා මොකද්ද තාත්තා කිව්වේ? ඒ වෙලාවේ තමයි දරුවනේ අපි කතා කරපු කාරණා 10. ඇතුළත ගෙන පිට දෙන්න එපා. පිට ගෙන ඇතුළට යන්න බන්නේ කාරණා 10 තමයි පැහැදිලි කරලා ඒ වෙලාවේදී. මොකද උනේ? සිටුවරයා පුදුමයටපත් වුණා. අනේ දෙයියනේ. මොනතරම්නම් යහපත් ක්‍රියාවක්ද ඇය කරන්නේ. මොනතරම්නම් ශ්‍රද්ධාවන්තියක්ද ඇය කියලා ඇත්තටම මේ වෙලාවේ සිටුවරයාටත් මිගාර සිටුවරයාටත් එක හිතා ගන්න බැරි වුණා. ඒ වෙලාවේදී කියනවා අද දවසේ සිට බලන්න දරුවනේ වරක් පිඬු සිඟා වැඩි තෙර දිනකට කරන ලද ආමන්ත්‍රණය ගැන විසාකාව නොසතුට පළ කළාය. එහෙත් ඇය ඉවසීමෙන් ක්‍රියා කොට බුදුපාමොක් මහා සංඝයා තම නිවසට වඩම්වා දන් දීමට මිගාර සතුටු කරගත්තාය. එහිදී දන් වළඳා අවසන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ අසා පැහැද සෝවාන් වීම. ඊට පස්සේ විසාකාව කියනවා මට මේ ගෙදර තව දුරටත් ඉන්න බෑ. මං යනවා මගේ ගෙදරට. ඊට පස්සේ සිටුවරයා කියනවා නෑ දුවේ යන්න එපා. මේක ඔයාගේ ගෙදරක්. ඔයා ඕන විදියට ඔයා කියන විදියට තමයි මේ අද සිට මේ ගෙදර සිද්ධ වෙන්නේ කියලා ඔන්න කියනවා. මට මහා සංඝරත්නයට දානෙ දෙන්න ඕන. බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයට මට දානෙ පූජා කරන්න ඕන කියලා කියනවා. ඒ ලයි දරුවනේ කියන මිගාර කියනවා හරි ඔබ කැමති විදියට කරගෙන යන්න. බුදුහාමුදුරුවෝ වඩිනවා මහා සංඝරත්නයක බණ අහනවා කවුද මිගාර? හැබැයි මිගාරට කලින් කියලා තිබ්බේ මොකද්ද? නිගණ්ඨනාථ කියලා තිබ්බේ මිගාර බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ විශේෂ මායාවන් තියෙන කෙනෙක්. ඒ නිසා ඕවට අහු වෙන්න එපා. බුදුහාමුදුරුවෝ ආවට කමක් නැහැ. ඒවා අහන්න යන්න ලෑස්ති වෙන්න එපා. ඒ වෙලාවේ දරුවනේ මෙයා හැංගි තමයි ඒවා ඇහුවේ. හැබැයි
ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් එතුමා සෝවාන් තත්වයට පත් වුණා. අපි පැහැදිලිවම දන්නවා දරුණේ දැන් ඊළඟ කාරණේ හරි වැදගත්. මිගාර එතෙන් පටන් තම ලේලිය මව් තනතුරුහි සංග්‍රහ කළේය. මේ නිසා විසාකාව මිගාර මාතා හොඳට බලන්න දරුවනේ මිගාර මාතා යන නමින් හැඳින්වීම. ඇය දිනක විහාරයේ අමතක වී පැමිණ තම මේල පළඳනාව විකුණා එම මුදලින් ජේතවනාරාමයේ බඳු විහාරයක් කරවා බුදුපාමොක් මහා සංඝරට පූජා කළාය. අන්න දරුවනි. දවසක් ඇය එක්තරා උත්සවයකට සම්බන්ධ වෙමින් බණ අහන්නට ගියා. ඇත්තටම ඇය හැමදාම වගේ බණ ඇහුවා. ඒ බණ අහලා අවසන් වුණාට පස්සේ අර තාත්තා දීපු මේල පළඳනාව ඇඳගෙන හිටියේ. ඉතින් ඒ වෙලාවේ හදිස්සියෙන් බණ අහනකොට ඒක අමතක් වුණා. විසාකා මහා උපාසිකාවට හිටියා කාලී කියලා සේවිකාව. හරිද? කාලීට කියලා තිබ්බා බැරිලාවත් මේක අමතක වුණොත් ඔයත් අරන් එන්න කියලා. ඉතින් ඇත්තටම කාලීටත් ඒක උස්සන්න තරම් ශක්තියක් තිබුණා. එතකොට බණ අහලා අවසන් වෙද්දී කාලීත් ගියා විසාකාවත් ගියා. බලද්දී මේද පළඳනාව නැහැ. මේද පළඳනාව නැහැ. කාලීගෙන් ඇහුවා කාලී රැගෙන ආවද කියලා. අනේ විසාකා දේවිය නැහැ. දැන් කොහොමද විසාකාව දන්නවා දැන් බණහා හිටුවේක ආනන්ද හාමුදුරුවෝ අනිවාර්යෙන් ඔක අරන් තියලා ඇත්තේ කියලා. කාලී ඔය යවුවා පොඩ්ඩක් බලන්න තියෙනවද බණ අහපු තැන. කියනවා හොඳමයි දේවිය කියලා කාලී යනවා බලන්න. ගියාට මොකෝ ආනන්ද හාමුදුරුවෝ ඒක අරන් තියලා. කියනවා ආනන්ද හාමුදුරුවෝ කියනවා ඔව් මම අරන් තිබ්බා කියලා කියනවා. ඒලායි කියනවා නෑ. දැන් මේක මට අයිති නෑ. ඈ ඒ නිසා මෙය මහා සංඝරත්නයට අයිති කියලා මොකද කරේ? ඒ මේල පළඳනාව වෙන්දේසි කරා. වෙන්දේසි කරද්දී කෝටි 9කට විකරන්න තරම් මේක වටිනාකම තියෙනවා. හැබැයි එහෙම විකුණන්න ඒ කියන්නේ වෙන්දේසි කලා වුණත් කාටවත් උස්සන්න බෑනේ මේක. ඇත්ත පස් දෙනෙක්ගේ බර තියෙන ඒ කියන්නේ බර තියෙන්න ඕන ඒක ශක්තිය තියෙන්න ඕන මේක උස්සන්න. නැත්තම් බෑ මේක උස්සන්න. මෙහෙම කාටවත් බෑ නිසා විසාකා මහා පාසිකාව. විසාකාව තමයි ඒ මේල පළඳනාව මෙලට කරනවා. කෝටි 9ක් දීලා ගන්නවා. කෝටි 9ක් දීලා තව කෝටි 9ක් එකතු කරලා හදනවා. මොකද්ද? ආරාමය. පූර්ව ආරාමයේ දරුවනේ. ඒ පිළිබඳව මම තව චුට්ටකින් කියන්නම්. බලන්න දරුවනේ. ඇය මේ ශාසනය වෙනුවෙන් කතරම්නම් බලන්න මහා සංඝරත්නයට කොතරම්නම් ගෞරවය, ශ්‍රද්ධාවන්තකම තිබුණාද කියන එක මෙතුලින් विद्यमान වෙනවා. දරුවනේ බලන්න විශේෂයෙන්ම එය සවැත් නුවර පූර්වාරාම හෙවත් මිගාර මාතුපාසාද විහාරය නමින් හැඳින්වීම. එහෙනම් ඔන්න මේල පළඳනාව විකුණලා විහාරයක් හැදුවා. ඇයගේ ගෙදර නිරන්තරයෙන්ම භික්ෂුන් වහන්සේලාට දන් දීම සිදු විය. ඒ සඳහා වෙන වෙනම දානශාලා හා සේවකයන් පත්කොට තිබූ අතර ඇය හැකි හැම විටම සියතින්ම දන් පිදුවාය. බලන්නකෝ දරුවනේ. හරිම වටිනවා. විසාකාව ඊටමත් ඕනෑ කමින් ඇය බුද්ධ ශාසනයට ලැබිව ක්‍රියා කළ කෙනෙකි. ඒ වගේම තමන්ගේ මේල පළඳනාව තමන්ම මිලට අරගෙන ඒවට වියදම් කළා 27 කෝටියක් වියදම් කරලා හදනවා පූර්වාරාම. බලන්න දරුවනේ මිගාර මාතුපාසාද විහාරය. බලන්න දරුවනේ වික්ෂුන් වහන්සේලාට වාසස්ථානයක් කොයිතරම්නම් වටිනවද? ඒකත් එක්කම භික්ෂුන් වහන්සේලාට නිතරම දන් දුන්නා. ඒවට වෙන වෙනම යොදවලා තිබ්බේ. පුළුවන් හැම වෙලාවකදීම තමන්ගේ සියතින්ම තමන්ගේ අතින්ම පූජා කරනවා. උදේ දවල් හවස 3 වේලම බලනවා හාමුදුරුවන්ට මොනවද අඩුපාඩු. ඊළඟට කියන කාරණේ දරුවනේ හරිම වැදගත්. හරිම වැදගත්. ඒ කාරණේ අපේ දරුවෝ අවධානය යොමු කරන්න බලන්නකෝ. ඒ තමයි මේ නිසා ඇය දායිකාවන් අතර අග්‍රස්ථානය ලැබුණාය. දිනක බුදුරදුන් සිය නිවසට භික්ෂු සංඝයා සහිතව
දනට වැඩම කළ අවස්ථාවේ භික්ෂු සංඝයා සුව පහසුව සිතා භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම වර 8ක් ඉල්ලනවා. දැන් බුදුහාඳුරුන්ගෙන් තමයි මේ වර ඉල්ලන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් තමයි දරුවනේ මේ වර ඉල්ලන්නේ. මොකක්ද මේ වර 8? බලමුකෝ දරුවනේ. බලන්නකෝ. වැසි සලෝ පිදීම ඇත්තටම දියසාඩ කියලා කියන්නේ නානකට. එතකොට දැන් හාමුදුරුවෝ පැම් පහසු වෙනකොට නේද? මොකද හාමුදුරුවන්ට ගොඩාක් සිවුරු අඳින නැහැ. ඒ නිසා බුදුහාමුදුරනේ ඔබ වහන්සේට මම බොහොම කැමැත්තෙන් මේක ප්‍රකාශ කරනවා. මම හාමුදුරුවලාට වැසි සලෝ පූජා කරනවා දියසාටක. ඒක විතරක් නෙවෙයි හාමුදුරුවනේ බුදුහාමුදුරනේ ආගන්තුක බත් පිදීම මේ සවැත් නුවරට බුදුහාමුදුරනේ එන හුඟක් අය ආගන්තුක හාමුදුරුවෝ ධර්මචාරිකාවේ යෙදෙන හාමුදුරුවෝ ඉන්නවා. ඒ හාමුදුරුවන්ට මම කැමති උන්වහන්සේලාට ආගන්තුක සත්කාර කරන්න ආගන්තුක විදියට අරගෙන ඒ සංග්‍රහ කරන මම හරි කැමති බුදුහාමුදුරනේ. ඒ වගේම දරුවනේ ඊළඟ කාරණය ගමික බත් පිදීම. ගමික බත් පිදීම කියලා කියන්නේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා දැන් ඒ හරහා ගමන් කරන අපි හිතමු සවැත් නුවර නම් ඒ හරහා ගමන් කරන භික්ෂුන් වහන්සේලා නික පාටම මේ යන්න බැහැනේ. ඒ භික්ෂුන් වහන්සේලාට දානේ පූජා කිරීම. ඒකත් එක්කම ගිලන්පත් පිදීම සමහර හාමුදුරුවෝ ලෙඩ වෙනවා. බුදුහාමුදුරනේ ඒ ලෙඩ වෙන හාමුදුරුවන්ට මට උපස්ථාන කරන්න, දානේ පූජා කරන්න අවස්ථාවක් ලබා දෙන්න. ඒකත් එක්කම දරුවනේ අපිට බලා ගන්න පුළුවන්. ගිලානෝපස්ථානයට බත් පිදීම, ගිලනුන්ට බෙහෙත් පිදීම, භික්ෂුන්ට බෙහෙත් පිදීම, භික්ෂුණීන් හට නහන සලෝ දිසාට පූජා කිරීම. බලන්න දරුවනේ මේ වර 8 කාරණා 8ක් සඳහන් වෙනවා. 1 2 3 4 5 6 7 8. මෙන්න මේ වර 8 ඉල්ලුවා බුදුහාමුදුරුවන්ගේ. බුදුහාමුදුරුවෝ එය එසේය කියලා විසාකාවට ලබා දුන්නා. මොකද ඇය අග්‍ර දායිකාව. දායකයන් අතර අග්‍ර දායිකාවන් අතර අග්‍රය. ඒතොර දරුවනේ විශේෂයෙන්ම අපේ දරුවන්ට බලා ගන්න පුළුවන් තවදුරටත් ආදි කැපවර 8ක් සඳහා බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය ඉල්ලා සිටි විට බුදුරජාණන් වහන්සේ ඒවා සුදුසු යයි අනුමත කළ වදාළහ. විසාකාවන්ට පුත්තු 10 දෙනෙක්ද දියණිවරු 10 දෙනෙක්ද වූහ. ඇය වසර 120ක් ජීවත් වූවාය. ඇයගේ මුළු ජීවිතේම ආදර්ශයෙන් පිරී තිබුණි. හරි දරුවන්. එහෙමනම් අපේ දරුවන්ට බලා ගන්න පුළුවන් විසාකා මහෝපාසිකාවගේ චරිතය. ඇත්තටම විසාකා මහෝපාසිකා කියලා කියන්නේ තමන්ගේ ජීවිතය මේ ශාසනය වෙනුවෙන් මේ ශාසනයේ චිරස්ථිති වෙනුවෙන් ඇය කැප කළා. ඇත්තටම ඇය ගොඩාක් දේවල් මේ ශාසනය වෙනුවෙන් කරලා තියෙන දරුවනේ. ඒ නිසා ඇය සෝවාන් තත්වයට පත් වුණා වයස අවුරුදු 7 දී. ඊට පස්සේ ගොඩාක් පින්දහම් කරලා දැන් දිවි ලෝකේ ඉන්නේ. ඉතින් ඇත්තටම දරුවනේ විසාකා මහෝපාසිකාව අවුරුදු 120ක් දරුවන් 20ක් හිටියා. දනුමුණුපුරන් මින් පිරියන් ගොඩාක් හිටියා. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ විසාකා මහෝපාසිකාවට ස්ථානයක් දායිකාවන් අතර අග්‍රස්ථානය හරිම වටිනවා. ඒ ස්ථානය කාටවත් එහෙම ලබන්න බෑ. විසාකාව තමයි ස්ථානය ලබා ගත්තේ. එහෙමනම් දරුවනේ අපිට පොඩි අභ්‍යාසයක් කරන්න තියෙනවා. ඒ තමයි විසාකා මහා උපාසිකා පිළිබඳ ප්‍රමාණවත් විස්තර අන්තර්ගත කරමින් ප්‍රශ්නයට උත්තරයක් තමයි නිර්මාණය කරන්න තියෙන්නේ. එහෙමනම් දරුවනේ අපේ දරුවන්ට මේ ප්‍රශ්නයට බොහොම ලස්සන පිළිතුරක් නිර්මාණය කරන්න පුළුවන්. මම ඒක දන්නවා. අපේ දරුවොත් ඒක ඊට වඩා හොඳට දන්නවා. එහෙමනම් මේ ප්‍රශ්නයට අපි ලස්සන පිළිතුරක් නිර්මාණය කරලා අපි උත්තරය ලියමු. හොඳයි. එහෙමනම් දරුවනේ අපි සාරාංශය පිළිබඳව කතා කරමු. අපේ 21 වෙනි පාඩමේ සාරාංශය නොවේ. ඒ කියන්නේ සම්පූර්ණ පාඩම සාරාංශය නොවේ. අපි මේ වෙද්දි කතා කරපු කාරණාවන් පිළිබඳව සාරාංශ විදියට කතා කරමු.
අපේ දරුවන්ට මතකයිද විසාකා මහා උපාසිකාව පොඩි කාලේ වයස අවුරුදු 7ේදී සෝවාන් වුණා. ඊට පස්සේ විවාහ දිවියටපත් වෙනවා පූර්ණවර්ධන මිගාර සිටුවරයාගේ පුත්‍රයා සමග. ඒ වගේම කොසල් රජතුමාගේ අර සාකේත නුවරට පදිංචි වුණානේ ඒ ප්‍රතාපරෝතියත්. ඒ වගේම විවාහ දිවියටපත් වුණාට පස්සේ තාත්තා ධනංජය සිටුවරයා දුන්නු අවවාද මේ 10 මතකනේ දරුවනේ. ඊට පස්සේ මේල පළඳනාව අමතක වෙලා ගිහිල්ලා ඒවා වෙන්දේසි කරලා ඒවා ඇය මිලටම අරගෙන ඒවට සල්ලි එකතු කරලා ලස්සන විහාරයක් හැදුවා. අන්න එහෙමනම් දරුවනේ විසාකා මහා උපාසිකාව ඇය මේ ශාසනය වෙනුවෙන් කළ සේවාව මේ මහත් ඇයගේ ශ්‍රමය ධනය සියල්ලක්ම වැය කළා. එහෙමනම් අපේ දරුවන්ට විසාකා මහා උපාසිකා පිළිබඳ තොරතුරු දැනගන්න පුළුවන් ඇති. එහෙමනම් දරුවනේ අපි තවදුරටත් ඉදිරියටත් මේ 21 වෙනි පාඩම කතා කරමු. අපේ දරුවන්ට අපි ඊළඟ පාඩමේදී හමු වෙමු. එතකන් අපේ දරුවෝ බොහොම සතුටින් කාලය ගත කරන්න හැමදෙනාටම තෙරුවන් සරණයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී දහම් පාසල් අධ්‍යාපනය.